සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. මෙරට දෛනික කොවිඩ් ආසාදිත වාර්තා වීමේ සංඛ්‍යාව 4000 ඉක්මවයි. කොවිඩ් නියුමෝනියාවට පෙර ඇතිවන පෙනහළු සංකූලතා ගැන පළමු වරට ශ්‍රී ලංකාවෙන් හඳුනා ගැනේ. නිරෝධායන ඇඳිරි නීති සමයේ ජීවනෝපාය මාර්ග අහිමි පුද්ගලයින්ට රුපියල් 2000 දීමනාව ලබා දීම අද සිට. මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මෙවර පෙරහැර මංගල්‍ය සාර්ථකව අවසන් කෙරේ. ජනගහනයට සාපේක්ෂව ඉහළම කොවිඩ් ආසාදිතයින් ඊශ්‍රායලයෙන්. පළමු වරට මෙරට දෛනික කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව ඊයේ 4000 සීමාව ඉක්මවා ගියා. ඊයේ නව කොවිඩ් ආසාදිතින් 4304 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. මෙරට දෛනික කොවිඩ් ආසාදිත වාර්තා අලුත් කරමින් ඊයේ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 4304 දෙනෙකු වාර්තා වුණා. එලෙස වාර්තා වූ ආසාදිතයින් අතරින් 4282 දෙනෙකු වාර්තා වුණේ අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින් ලෙසයි. එමෙන්ම විදේශගතව සිට පැමිණ හඳුනාගත් 22 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරට අයත්. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 3,90,000ක් ලෙසයි. මේ අතර තවත් කොවිඩ් මරණ 183ක් පෙරේදා සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා. ඉන් 107 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 76 දෙනෙකු කාන්තාවන්. මෙම 183 දෙනාගෙන් 136 දෙනෙකු වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් වනවා. මේ වෙනකොට වෛද්‍යවරුන් 200කට අධික සංඛ්‍යාවක් මේ කොවිඩ් රෝගයේ වැළඳීමෙන් ජීවිත අනතුරකට පත් වෙලා තියෙනවා. ඒ වගේම මිය ගිහිලා තියෙනවා වෛද්‍යවරුන් 3 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක්. ඒ වගේම මේ වෙනකොට දැඩි සත්කාරයෙක් වල වෛද්‍යවරු ඉන්නවා. වෛද්‍යවරුන් විතරක් නෙවෙයි අනිකුත් රෝහල් කාර්ය මණ්ඩලයේ බරපතල විදිහට මේ වෙනකොට ආසාදිත වෙමින් පවතී. ඒ හරහා රෝහල් වල පද්ධතිය මේ වෙනකොට විශාල ලෙස බිඳවැටීම් තියෙනවා. ඒක විශාල අභියෝගයක් මේ වෙලාවේ රෝහල් වල වැඩ කරන සේවක සංඛ්‍යාවන අඩුවීම සහ අනිත් පැත්තේ රෝගීන් සංඛ්‍යාව වැඩිවීම. මේ අතර රත්නපුර රෝහලේ මෘත ශරීරාගාරයේ ඊයේ පස්වරුව වන විට කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ මෘතදේහ මෙලෙස තැන්පත් කර තිබුණා. මේ අතර තවත් ඔක්සිජන් ටොන් 40ක් රැගෙන ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ශක්ති නෞකාව කොළඹ වරායට ළඟා වී තිබෙනවා. එමෙන්ම ඉන්දියාවෙන් ඇනවුම් කරන ලද සායනික ඔක්සිජන් ටොන් 100ක පමණ ප්‍රමාණයක් රැගෙන ඉන්දිය නාවික හමුදාවට අයත් ශක්ති නෞකාවද ඊයේ පස්වරුවේ කොළඹ වරායට පැමිණ ඇති බවයි නාවික හමුදාව නිවේදනය කළේ. මේ අතර ශ්‍රී ලංකාවේ එන්නත් කරන වැඩසටහන සඳහා ඇමරිකානු ෆයිසර් එන්නත් මාත්‍රා 76000ක තොගයක් අදාළුවම කටුනායක ගුවන්තොටුපළින් මෙරටට රැගෙන එනු ලැබුවා. අප වාර්තාකරු සඳහන් කළේ අදාළුවම 2:15ට පමණ එම එන්නත් රැගත් ගුවන් යානය දිවයිනට ළඟා වූ බවයි. පසුව එම එන්නත් තොගය නාරාහෙන් පිට පිහිටි රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වෙත ගෙන විත් අධිශීතකරණවල තැන්පත් කරනවා. එමෙන්ම තවත් සයිනෝෆාර්ම් එන්නත් මාත්‍රා මිලියනයක් හෙට මෙරටට ලැබීමට නියමිතයි. කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ තවත් එන්නත් මාත්‍රා මිලියන 2ක් මෙම මාස අවසානයේදී දිවයිනට ලබා දීමට සැලසුම් කර ඇති බවයි. මේ අතර ඊයේ දිනේදීද කොවිඩ් මර්ධන එන්නත් කරන වැඩසටහන් දිවයිනේ විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක වුණා. සාමාන්‍ය රාජකාරී පවත්වාගෙන යාමේදී දැඩි අවදානමකට ලක් වෙන අවදානම් පිරිස් සඳහා අනිවාර්යයෙන්ම එන්නත් ලබා දිය යුතු වෙනවා. ඒ වගේම සංචාරක වෙළඳාම, ඒ වගේම පදික වෙළඳුන් වැනි දැඩි අවදානමකට ලක් වෙන පිරිස් වලට එන්නත් අනිවාර්යයෙන්ම ලබා ගැනීම අනිවාර්ය කළ යුතුයි. එහෙම කළොත් ඔවුන්ගේ ජීවිත වගේම අනිත් පිරිස් වලට පැතිරීමත් යම් තරමකට පාලනය කරගන්න පුළුවන්. එමෙන්ම මෙතෙක් කොවිඩ් එන්නත් පළමු මාත්‍රාව ලබා නොගත් වයස අවුරුදු 60ට වැඩි සහ බරපතල රෝගාබාධ වලට ලක්ව
එක්තැනම සිටින පුද්ගලයින්ට නිවසටම ගොස් එන්නත් ලබා දීමේ යුද හමුදා ජංගමෙන්නත් කරන වැඩසටහන අදත් ක්‍රියාත්මක වුණා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 40,475ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 3,44,381ක් ලෙසයි. කොවිඩ් නියුමෝනියා තත්ත්වයට පෙර සිදුවන පෙනහළු සංකූලතාව පිළිබඳව පළමු වරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබෙනවා. එම නව රෝග තත්ත්වය හඳුනාගෙන තිබෙන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනය සහ නැගෙනහිර කොළඹ මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා මහතා විසින්. COVID-19 වෛරසය හේතුවෙන් මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්ෂණවලදී මෙම සංකූලතාව සොයාගෙන ඇති බවයි වෛද්‍ය චන්න පෙරේරා මහතා ප්‍රකාශ කළේ. මෙය COVID-19 වෛරසය ආසාදනය වීම නිසා සිදුවන පෙනහළු සංකුලතා ආරම්භ වන පළමු අධීරයේදී දැකගත හැකිවීම විශේෂත්වයක්. ඒ අනුව එම මහතා සඳහන් කළේ පෙනහළුවේ ගර්ථ සෛල විනාශවීම මෙම රෝග තත්ත්වයේදී සිදුවන බවයි. මෙය COVID-19 වෛරසය ආසාදනය වීම නිසා පෙනහළු තුළ සිදුවන ආරම්භක සංකුලතාවන අතර මෙම වෛරසය ආසාදනය වී මිය යාමට මෙයද හේතුවක් වී තිබෙන බවයි හඳුනාගෙන ඇත්තේ. එතකොට මේකෙදි වෙන්නේ කොවිඩ් වෛරසයේ ආසාදනය වීමෙන් පෙනහළුවල ගර්ථ වල බිත්තියේ මෙම වෛරසයේ සංකුලතාවයක් ලෙස ඇතිවෙන නියුමොනයිටිස් කියන තත්ත්වය. මේ නියුමොනයිටිස් කියන තත්ත්වයේදී පෙනහළු ගර්ථවල සෛල වර්ග දෙක විනාශයට පත් වෙනවා. මේ විනාශයට පත්වීම කරනකොට ගර්ථ බිත්ති විනාශ වී එවැගේම ඉන්පසු තවත් සංකුලතාවයක් ඇති වෙනවා. ඩිෆියුස් ඇල්වියෝල ඩැමේජ් කියලා. ඒ කියන්නේ ගර්ථවල බිත්ති විශාල ප්‍රමාණයක් පෙනහළුවල අකර්මණ්‍ය වෙලා මිය යනවා. ඒත් එක්කම මෙම සෛල ගර්ථ ඇතුළට කඩාගෙන වැටීමේ ප්‍රතිඵලයක් ලෙස හයලයින් මෙම්බ්‍රේන් ෆෝමේෂන් කියන තත්ත්වයක් ඇති වෙනවා. එතකොට මෙම තත්ත්වය තමයි මේ කොවිඩ් වෛරසයේ පෙනහළු ආසාදනයේ මුල් අධීරයේ ඇතිවෙන තත්ත්වය. සාමාන්‍යයෙන් අපි දකින්නේ වෛරසය ආසාදනය වෙලා දින 5ක් 7ක් විතර ඇතුළත තමයි මේක බහුලව දකින්නේ. දවස් 10ක් වෙනකන් මේක ඇතිවෙන්න පුළුවන්. ඉන්පසු කොවිඩ් නියුමෝනියා කියන තත්ත්වයට මේක හැරෙන්න පුළුවන්. කොවිඩ් නියුමෝනියා කියන තත්ත්වය හුඟක් වෙලාවට ඇති වෙන්නේ ද්විතීක බැක්ටීරියා ආසාදනයක් නිසා. ප්‍රතිකාර කිරීම කොවිඩ් නියුමෝනියා තත්ත්වයට වඩා වෙනස්. මේක තමයි අපි නිරීක්ෂණය කරපු වෛද්‍ය විද්‍යාත්මක ෆිනෝමිනන් එක. කොවිඩ් එන්නත ලබා ගැනීම තුළින් ගර්භණී මව්වරුන්ට කිසිදු සංකූලතාවක් ඇති නොවන බව ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා පවසනවා. මේ මාස 25 වෙනිදා සිට 31 වෙනිදා දක්වා ගර්භණී මව්වරුන් සඳහා එන්නත් කරන වැඩසටහනක් සැලසුම් කර තිබෙනවා. ඒ අනුව තම පලාතේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සහ සායන පවත්වන ස්ථානවලින් තම එන්නත ලබාගත හැකි බවයි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා සඳහන් කළේ. ඒ මහතා පෙන්වා දෙන්නේ මේ වන විට ගර්භණී මව්වරුන් 5000ක පමණ පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි. වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා එකම විසඳුම එන්නත් කරණය පමණක් බවයි විශේෂඥ වෛද්‍ය සනත් ලැනරෝල් මහතා සඳහන් කළේ. මේ අවස්ථාවේදී මේ COVID-19 රෝගය ගර්භණී කාන්තාවන් අතර බහුල ලෙස පැතිරෙමින් පවතිනවා. ඔබට මේ COVID-19 රෝගය වැළඳුනහොත් ගර්භණී කාලයේදී ඔබ ඉතාමත්ම ඉක්මනින් මේ COVID නියුමෝනියා තත්ත්වයට පත් වෙන්න පුළුවන්. ඒකම ඔබට ඔක්සිජන් අවශ්‍ය වෙන්න පුළුවන්. ඔබට දැරිසත්කාර ඒකකයක සිටින්නට සිදු වෙන්න පුළුවන්. මේක වළක්වා ගන්න පුළුවන් එකම ක්‍රමයක් තමයි මේ එන්නත් කරණය. ඔබට ගර්භණී කාලයේදී මේ කොරෝනා රෝගය වැළඳුනහොත් ඔබට නොමේරු දරු ප්‍රසූතියකට ලක් වෙන්න පුළුවන්. සමහර විට මල දරුපත් සිද්ධ වෙන්න පුළුවන්. අධික රුධිර පීඩනය සෑදෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයන් වලට ඔබ ලක් වෙන්න පුළුවන්. මේ සියලුම දේවල් වළක්වා ගන්න පුළුවන් ඔබ මේ COVID-19 එන්නත ලබා ගතහොත්. ඊළඟට කොරෝනා රෝගය වැළඳිච්ච මවකට නම් කොරෝනා රෝගය වැළඳිලා මාසයකට පස්සේ මේ එන්නත ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් කොරෝනා රෝගය සෑදිලා ගෙදර ගිහිල්ලා සති දෙකකට පස්සේ ඒ කියන්නේ රෝහලෙන් මුදා හැරලා සති දෙකකට පස්සේ ඔබට මේ එන්නත ලබා ගන්න පුළුවන්. ඔබ සති 26ට වැඩි නම් ඔබ PCR පරීක්ෂණය පොසිටිව් නම් ඔබට රෝගී ලක්ෂණ නැතත් රෝහල් කරා යොමු වෙන්න. ඔබ සති 26ට අඩු නම් ඊළඟට PCR පරීක්ෂණය පොසිටිව් නම් රෝගී ලක්ෂණ නැතත් රෝහලකට පැමිණිලා ඒ පරීක්ෂා කරගන්න. එතෙන්දී ඔබට අවශ්‍ය උපදෙස් ලැබෙයි. ඔබට රෝහල් ගත වීම සුදුසුද නැද්ද කියලා. දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමත් සමග ජීවනෝපාය අහිමි වූ කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් සඳහා රුපියල් 2000 දීමනාව ලබා දීමද සිදු කෙරුණා. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය අද දිනේ ක්‍රියාත්මක වන්නේ තෙවන දිනටයි.
කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම හේතුවෙන් පසුගිය සිකුරාදා සිට ලබන 30 වනදා දක්වා දිවයිනටම බලපැවැත්වෙන ලෙස නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. එවැනි පසුබිමක අද පෙරවරුවේ කොළඹට ඇතුළු වන මාර්ගවල යම් තදබදයක් දැකීමට ලැබුණා. කෙසේ වෙතත් ප්‍රධාන නගරවලට ඇතුළු වන ස්ථානවලදී පොලිසිය සහ යුද හමුදාව රථවාහන පරීක්ෂා කළේ මේ ආකාරයෙන්. එමෙන්ම නිරෝධායන ඇඳිරි නීතිය කඩ කරන පුද්ගලයන් සොයා සිදු කරන මෙහෙයුම් අදත් දිවයින පුරා ක්‍රියාත්මක වනවා. නිරෝධායන ඇඳිරි නීතිය යටතේ පවත්වාගෙන යාම සඳහා අවසර ලබා තියෙන අත්‍යවශ්‍ය පෞද්ගලික සහ රාජ්‍ය ආයතන වලට අපි අවධානය යොමු කරනවා. තවදුරටත් ඔවුන්ගේ ආයතන තුළට කැඳවාගත යුත්තේ අවම සේවක පිරිසක් ඔවුන්ගේ සේවාව පවත්වාගෙන යාම සඳහා. ඒ වගේම මේ අවම සේවක පිරිස දැඩිව සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු වෙනවා. අපි ආවේක්ෂණ පද්ධතිය සඳහා ඔවුන්ට නියම කරලා තියෙන අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සහ PCR පරීක්ෂණ ඔවුන් තවදුරටත් කළ යුතු වෙනවා. ඒ වගේම Tamanගේ පෞද්ගලික සහ රාජ්‍ය ආයතන වලට කැඳවීම් කරනකොට ඒ කැඳවීම් පත්‍ර අවභාවිතා කිරීම සඳහා කිසිදු ඉඩක් තියන්න එපා කියලා ආයතන ප්‍රධානීන්ගෙන් අපි ඉල්ලනවා. මේ අතර දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමත් සමග ජීවනෝපාය හිමි වූ කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයන් සඳහා රුපියල් 2000ක දීමනාව ලබා දීම අද ආරම්භ වුණා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 13ක් ආවරණය කරමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බවයි. ජනගහනයට සාපේක්ෂව ඉහළම කොවිඩ් ආසාදිතයින් අනුපාතයක් වාර්තා වන රට බවට ඊශ්‍රායලය පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ලොව මේ වන විට ජනගහනයට සාපේක්ෂව ඉහළම කොවිඩ් ආසාධිතයන් අනුපාතයක් වාර්තාවන රට බවට ඊශ්‍රායලය පත්ව තිබෙනවා. ඒ දිනකට නව ආසාධිතයන් 7000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා කරමින්. කෙසේ නමුත් මේ වන විට COVID-19 වසංගතයට එරෙහි ලොව ඉහළම එන්නත් කරන වාර්තාව හිමිකරගෙන ඇත්තේද ඊශ්‍රායලයයි. ඒ අනුව රට වයස අවුරුදු 12ට වැඩි පුරවැසියන්ගෙන් 78%ක ප්‍රමාණයක් මේ වන විට එන්නත් කරණය අවසන් කර තිබෙනවා. කෙසේ වුවත් එරටින් වාර්තාවන කොවිඩ් ආසාධිතයන්ගෙන් අඩක් එන්නත් ලබාගත් පුද්ගලයන් බවයි වාර්තා වන්නේ. මේ අතර ජූලි මාසයෙන් පසු චීනයෙන් සමාජ ආශ්‍රිත කොවිඩ් රෝගීන් වාර්තා නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා. කෙසේ වෙතත් ජූලි මාස 20 වැනිදා නැගෙනහිර චීනයේ නැන්ජින් නගරයේ ගුවන්තොටුපළ සේවකයන් 9 දෙනෙකුගෙන් ඇරඹුණු චීනයේ නව කොවිඩ් පොකුර ආසාදිතයන් 1200ක් දක්වා වර්ධනය වුණා. ඒ සඳහා චීන බලධාරීන් විසින් දැඩි රෝගමර්ධන පියවර ක්‍රියාත්මක කළ අතර මිලියන සංඛ්‍යාත ජනතාව කොවිඩ් පරීක්ෂාවට ලක්කර හමුවන ආසාදිතයින් හුදකලා කිරීම සහ ප්‍රතිකාර කිරීම කටයුතුද ආරම්භ ලැබුවා. ඒ අනුව නැවත වරක් චීනයෙන් සමාජ ආශ්‍රිත කොවිඩ් රෝගීන් වාර්තා නොවීම එරට වසංගත තත්ත්ව පාලනයේ ප්‍රතිඵලයක් ලෙසයි සැලකෙන්නේ. මේ අතර ප්‍රාන්ත සහ නගර රැසක් අගුළු දමා ඇති පසුබිමක ඔස්ට්‍රේලියාවේ දෛනික ආසාදිතයන් වාර්තාව යළි අලුත් වී තිබෙනවා. ඊයේ දිනේ තුල එරටින් නව ආසාදිතයන් 909 දෙනෙකු හඳුනාගෙන ඇති අතර 900 ඉක්මවා දෛනික ආසාදිතයන් වාර්තා වූ පළමු අවස්ථාවද ඒ වනවා. අගමැති ස්කොට් මොරිසන් පෙන්වා දෙන්නේ පනවා ඇති සංචරණ සීමා නිසා ජනතාවට සහ ව්‍යාපාරවලට සිදුව ඇති බලපෑම තමා හඳුනාගෙන ඇති නමුත් අවසනාවකට මේ මොහොතේදී රට අගුළු දැමීම අවශ්‍ය වන බවයි. සංචරණ සීමා ඉවත් කිරීමත් සමග වෛරස් ආසාදන තවදුරටත් ඉහළයා හැකි බැවින් ඒ සඳහා සූදානම් වී සිටින ලෙසද ඔස්ට්‍රේලියානු අගමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා. ඓතිහාසික ඇසල පෙරහර මංගල්‍යය අදින් අවසන් වුණා. එදියවඩන නිලමේවරයා විසින් ජනාධිපතිවරයා වෙත පෙරහර සාර්ථකව අවසන් කළ බවට සංදේශ පත්‍ර බාර දීමෙන් අනතුරුවයි. මහනුවර ඓතිහාසික ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරුණා. වයඹ දිසාභිමුඛව පිටත් වූ අවසන් රන්දෝලි පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්ද වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජ වීදිය ඉහළට විත් පෙරහැරගේ වැදුනා. ඊයේ පැවැත්වුණු ඇසල පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැරේ කරඬුව වැඩම කරවීම නැදුනිගමුවේ රාජහස්තියා විසින් සිදු කරන්නට යෙදුණා. බුද්ධාගම මහාමායා දේවී දරු ප්‍රසුතං විද්‍යාගම සාක
එහිදී දෑලේ ගමන් කිරීම දළදා මාලිගාවේ ඉන්දිරාජා හස්තියා සහ කතරගම වාසනා හස්තියා විසිනුයි සිදු කරනු ලැබුවේ. උඩරට නර්තනාංග ඇතුළු සාම්ප්‍රදායික කලාංගයන්ට මුල් තැනක් දෙමින් ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරෙනු අවසන් රන්දෝලි පෙරහැරේ දළදා කරඬුව උඩුවියන් සහ පාවඩ මතිනුයි වැඩම කරන්නට යෙදුනේ. එලෙස උත්කර්ෂවත් අන්දමින් පැවති අවසන් රන්දෝලි මහා පෙරහැර නැරඹීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අයෝමා රාජපක්ෂ මැතිනියද මහනුවර ජනාධිපති මන්දිරයේ ඉදිරිපිටදී සහභාගී වූවා. පසුගිය දින 11ක් පුරා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු මෙවර ඇසළ පෙරහැර මංගල්‍යය නිමා කරමින් අද උදෑසන දී කැපීමේ උත්සවයයි සිදු කරන්නට යෙදුනේ. ඒ අද අලුයම මහනුවර ගැටඹේ මහවැලි ගංතොටේදී. අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව පෙරහැර කරඬුව ගෙඩිගේ රජමහා විහාරයේ තැන්පත් කිරීමෙන් පසු අලුයම් කාලයේ දී කැපීමේ පෙරහැර ගැටඹේ තොට දක්වා පිටත්වීම ඉපැරණි සාම්ප්‍රදාය වනවා. ඒ අනුව ගැටබේ ගංතොටේදී පුරාණ චාරිත්‍රානුකූලව ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් දී කැපීමේ උත්සවය සිදු කරනු ලැබුවා. එලෙස දී කැපීමේ කටයුතු අවසන් කිරීමෙන් පසු දහවල් පෙරහැර පැවැත්වීමටයි කටයුතු යොදා තිබුණේ. ඒ අනුව එලෙස අද දින දහවල් පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය සාර්ථකව පවත්වා අවසන් කළ බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල මහතා විසින් ජනාධිපතිවරයා වෙත සංදේශයක් මගින් දන්වා සිටීම අද පස්වරුවේ සිදු කෙරුණා. පසුගිය අගෝස්තු මස 9 වැනිදා කප් සිටුවීමෙන් ඇරඹුණු මෙවර ඇසළ පෙරහැර මංගල්‍ය කුඹල් පෙරහැර 5ක්ද රන්දෝලි පෙරහැර 5ක්ද පැවැත්වීමෙන් අනතුරුවයි මෙලෙස නිමාවට පත් වූයේ. කෙසේ වෙතත් පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය වසරේ මෙන්ම මේ වසරේදීත් ජනතා සහභාගීත්වයෙන් තොරවයි ඇසළ පෙරහැර මංගල්‍ය පවත්වන්නට යෙදුනේ. නිදහස පතා එක් වූ මිනිස් දම්වැලක ඉතිහාසයේ සාක්ෂි විමසීමක් මේ. ඉතිහාසයේ ඇතැම් පරිච්ඡේදයන් ගොනු කරනුයේ සමාජ අසාධාරණයට නැගී සිටි පිරිස් එක් කරමින් නැතිනම් සමාජ විප්ලවීය නායකයින් බිහි කරමින්. ඉතිහාසයේ එලෙස විවිධ සාක්ෂි පරිච්ඡේද මත සටහන් කරද්දී 1989 වර්ෂය සාධාරණයත් නිදහස් ඉල්ලා සිටි ජනතාව ඒකරාශී වීමත් මත දිගහැරුණා. ඒ 1980 වර්ෂයේ අගෝස්තු මස 23 වනදාවක් නිදහසේ අරගලයක් දියත් වන්නේ බෝල්ටික් ජනපදයේ රටවල් 3ක් ඒකරාශී වීමෙන්. එස්තෝනියාව, ලැට්වේනියාව, ලිතුවේනියාව ඒ රටවල් 3. නිදහස සඳහා වූ දැවැන්ත ආශාව මූලික කරගනිමින් ලොවටම එක්වීමේ අභිමතාර්ථය පසක් කරන්නට මේ නිදහස් සටන ඉවහල් වුණා. බෝල්ටික් රාජ්‍යයන් වල රටවල් බලහත්කාරයෙන්ම සෝවියට් සංගමයට ඇතුළු කරගනිමින් සෝවියට් දේශයේ එම රටවල් වල නීතිරීති වෙනස් කරමින් බෝල්ටික් රාජ්‍යයන්ගේ නිදහස නැති කරන්නට වුණා. කොමියුනිස්ට් වාදය ව්‍යාප්ත කරමින් රටවල් 3ක ජනතාව දැඩි දරිද්‍රතාවයකට මුහුණ දුන්නේ දැඩි අසීරු කාල පරිච්ඡේදයක් පසු කරමින්. නොයෙක් විපර්යාස හමුවේ අවසානයේදී ඉතිහාසය වෙනස් වූයේ ජනතාවගේ ප්‍රබල නැගී සිටීමත් සමගයි. බ්ලැක් රිබන් දින පෙළපාලිය ලෙසින් සංවිධානය වූ විරෝධතා නිව්යෝක්, ඔටාවා, ලන්ඩන්, ස්ටොක්හෝම්, සියැටල්, ලොස් ඇන්ජලිස්, පර්ත් සහ වොෂින්ටන් DC ඇතුළු බටහිර නගර 21ක පැවැත්වුණා. කුඩා ලෙසින් විවිධ ස්ථානවල එකී විරෝධතා පැවැත්වෙද්දී විශාල විරෝධතාවයක් පැවැත්වුණේ මිනිස් දාමයක් නොබෙදෙන ලෙස එක් කරමින්. මිලියන 2ක ජනතාවක් එක් අරමුණක් වෙනුවෙන් එක්වන්නට වුණා. එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව යන රටවල් වල ජනතාවයි එලෙස ඒකරාශී වුණේ. මිනිස් දම්වැල්හි බලය කිලෝමීටර 600ක් පමණ මාර්ග දිගේ නොබිදී එක දිගට විහිදුණා. බෝල්ටික් මාවත යනුවෙන් හැඳින් වූ මෙම විරෝධතාවය ඉතිහාසයේ පැවති ඇදහිය නොහැකි කොමියුනිස්ට් විරෝධතා ව්‍යාපාරයක්. කෙසේ හෝ 1990 වර්ෂයේ පෙබරවාරියේදී උත්තරීතර සෝවියට් දේශය සඳහා වූ ප්‍රථම නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය බෝල්ටික් ප්‍රාන්ත 3හිම පැවැත්වුණා. 1990 මාර්තු මාස 11 වනදා බෝල්ටික් මාවතේ මාස 7ක් ඇතුළත ලිතුවේනියාව නිදහස ප්‍රකාශ කළ ප්‍රථම සෝවියට් රාජ්‍ය බවට පත් වුණා. අවසානයේ මිනිස් දම්වැල ජයගන්නේ නිදහසේ සැබෑ අරුත මිනිසත්කම බව සිහි කරමින්. ඒ අනුව බෝල්ටික් ජනපද 3හිම නිදහස 1991 වසර අවසන් වන විට තහවුරු වුණේ බොහෝ බටහිර රටවල්ද එම දේශයන්ට නිදහස් ආබැසි බව පිළිගැනීමත් එක්ක. ඇතැම් සමාජ පාලනයේ නිදහස් අහිමි කරනවා නම් ඒ වෙනුවෙන් පෙරට ආයුත්තේ ජනතාවම බව මේ ඉතිහාසයට සටහන් සාක්ෂි සපයනවා.
එක් වූ යදමකින් නිදහසේ බලාපොරොත්තු දැල් වූ මෙවන් ඉතිහාසගත කාරණා සිහිපත් කරනුයේ නිදහස යනු රටකට තිබිය යුතු රටක ජනතාවට තිබිය යුතු වටිනාම දෙයක් බවයි. අවධානය විදෙස් පුවත් වෙත. එක්සත් ජනපදයේ ටෙනසී ප්‍රාන්තයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එක්සත් ජනපදයේ ටෙනසි ප්‍රාන්තයට බලපෑ වාර්තාගත වර්ෂාපතනයත් සමඟ ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තවමත් අතුරුදන් වූ විශාල පිරිසක් සුන්බුන් අතර සිරවීම හේතුවෙන් ඔවුන් මුදවා ගැනීමේ විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇති බවද එරට ආපදා කළමනාකරණ ඒකකය අවධාරණය කර තිබෙනවා. එමෙන්ම ටෙනසි ප්‍රාන්තයේ නිවාස සහ දේපල රැසකට හානි වී ඇති අතර එම ප්‍රාන්තයේ විශාල පිරිසක් මේ වන විට ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. මේ අතර හෙන්රි නිවර්තන කුණාටුව පැයට කිලෝමීටර 95ක වේගයකින් ඇමරිකාවේ රෝඩ් දූපතට ඇතුළු වී තිබෙනවා. ඒ හේතුවෙන් අදාළ ප්‍රදේශ ආශ්‍රිතව හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටද එරට කාලගුණ අංශ ඊයේ පියවරගෙන තිබුණා. එහි බලපෑමෙන් එක්සත් ජනපදයේ ඊසාන දිග නිවාස 1,20,000කට වැඩි ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී ඇති අතර නිවාස රැසකටද හානි සිදු වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. හෙට අගෝස්තු 24 වැනිදා සංවර්ධනය වෙමින් පවතින රටවල අභිවෘද්ධිය පිළිබඳව විමසා බැලීමේ අරමුණින් ලෝක බැංකුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුබද්ධිත අන්තර්ජාතික සංවර්ධන සංගමය පිහිටුවා ඇත්තේ 1960 වසරේ අගෝස්තු මාස 24 වන දිනයි. මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ඉදිකළ කොත්මලේ ජලාශය විවෘත කරනු ලැබුවේ 1985 වසරේ අගෝස්තු මාස 24 වන දිනයි. ප්ලූටෝ ග්‍රහලෝකය සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකයක් නොවන බව හඳුනාගෙන ඇත්තේ 2006 වසරේ අගෝස්තු මාස 24 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.